ඔබ කවුරුත් දන්නවා පහුගිය ජනවාරි මාසයේ 8 වෙනිදාට මහින්ද රාජපක්ෂ පාලනය පරාජයපත් කළ අවුරුද්දක් ගත වුණා. පහුගිය ජනවාරි 8 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවෝ, නීතිවේදීන් වැනි සිවිල් සංවිධානයේ පිරිස් කවුරුත් එකතු වෙලා අපි දැවැන්ත පාගමනක් සහ රැස්වීමක් තිබ්බා ආණ්ඩුවට බල කරන්න ජනවරමට අනුව කටයුතු කරන්න කියලා. එතකොට මේ අවුරුද්දක් වෙන වෙලාවක අපිට මහා පාරට බැහැලා පාගමන් ගිහිල්ලා රැස්වීම තියලා ආණ්ඩුවට බල කරන්න සිද්ධ වුණේම මහින්ද රාජපක්ෂ පාලනය පරාජයටපත් කරලා වසරක් ගත වෙද්දිත් ආණ්ඩුව ජනවරමට අනුව කටයුතු කරන්නේ නැති නිසා. ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොතින් 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ජනාධිපතිවරණයේදී ලැබිච්ච ජනවරම මොකක්ද? එතකොට ඒවකට පැවතිච්ච මහින්ද රාජපක්ෂ පාලනය පරාජයටපත් කිරීම සඳහා, ඒක නිමා කිරීම සඳහා අපේ රටේ ජනතාව ලක්ෂ 62ක් ඡන්දේ පාවිච්චි කළා. ඊළඟට දේශපාලන පක්ෂ රැසක් ඒ සටනේ හිටියා. සිවිල් සංවිධාන රැසක් ඒ සටනේ හිටියා. විවිධ පුද්ගලයන් මේ සටනට එකතු වුණා. එතකොට මේ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පාලනය පරාජයටපත් කරන්න නිමා කරන්න එකතු වෙච්ච ඒ ජනතාව, සිවිල් සංවිධාන පුද්ගලයන් මේ සියලු දෙනාම එකතු වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආණ්ඩුවක් හදා දෙන්න නෙවෙයි. නැත්නම් මෛත්‍රීපාල මහත්තයාට ආණ්ඩුවක් හදා දෙන්න නෙවෙයි. එවකට පැවතිච්ච රාජපක්ෂ පාලනය විසින් අරගෙන ගියපු ඊටම දුර්දාන්ත පාලනයට එරෙහිව. විශේෂයෙන්ම වංචා දූෂණ වලට, අපරාධ වලට එරෙහිව. ඒ නිසා පහුගිය ජනාධිපතිවරණ සටනේදී තිබිච්ච ප්‍රධාන සටන් පාඨ බවට පත් උනේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය. ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ සටන් පාඨයේ ඕනකම තිබුණේ මොකද? ඒ වෙනකොට රටේ විශාල අපරාධ රැල්ලක් තිබිච්ච නිසා. ප්‍රජාතන්ත්‍රවාදය වුණු නිසා. යහපාලනය පිළිබඳ කවුරුත් කතා කරේ මහජන මුදල්, රාජ්‍ය දේපල වංචා කරන මහ පරිමාණ දැවැන්ත වංචාවක්, දූෂණයක් තිබිච්ච නිසා. ඉතින් නමුත් අපි දකිමින් ඉන්නේ එවැනි දැවැන්ත විශ්වාසයක් තියාගෙන ආණ්ඩුවට එරෙහිව කටයුතු කරලා මහින්ද රාජපක්ෂ පාලනය නිමා කරාට මේ මහින්ද රාජපක්ෂ පාලන පරාජයටපත් කළ අවුරුද්දක් ගත වෙද්දිත් මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න. විශේෂයෙන්ම අපි ගත්තොත් අපේ රටේ ජනතාව කල්පනා කරා කරුණු කීපයක් පිළිබඳව. විශේෂයෙන් පහුගිය ජනාධිපතිවරණදී අපේ රටේ ජනතාව කල්පනා කරපු කරුණු අතර එකක් තිබුණා අපේ රටේ සිද්ධ වෙච්ච මහා පරිමාණ අපරාධ පිළිබඳව පරීක්ෂණ පවත්වලා ඊට සම්බන්ධයට දඬුවම් දීම. ඔබ කවුරුත් දන්නවා මහින්ද රාජපක්ෂ පාලනය තුල මිනිස් ඝාතන සිද්ධ වුණා. මාධ්‍යවේදීන් ඝාතනය කළා. තවමත් මිනිමරුවන් හඳුනාගෙන නැහැ, හොයාගෙන නැහැ. මාධ්‍යායතන වලට බෝම්බ ගැහුවා, ගෙන තිබ්බා. ඒවට වගකීම් තාම හොයාගෙන නැහැ. ඒ වගේම සුදු ඇන් වලින් මිනිස්සු පැහැරගෙන ගියා, අතුරුදහන් වුණා. අතුරුදහන් වෙච්ච අයත් නැහැ, අතුරුදහන් කරපු අය කවුද කියලා දන්නේත් නැහැ. ක්‍රීඩකයෝ මහා මාර්ගේ මරා දැම්මා. තාම පරීක්ෂණ පැවැත්වෙනවා. ඊළඟට සුදු ඇන් සංස්කෘතිය රට පුරාම තිබුණා. පහර දීම් සිද්ධ වුණා, බියවැද්දීම් සිද්ධ වුණා. මේ වගේ සිදුවීම් විශාල ගාණක් තියෙනවා. හැබැයි මේ විශාල සිදුවීම් ගාණක් තිබ්බ මහින්ද රාජපක්ෂ පාලනය තුල ඒ සම්බන්ධ පරීක්ෂණ කළේ නැහැ. ඒ නිසා ජනතාවට අවශ්‍ය වුණා මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වෙන්න ඕනකම තියෙන නිසා අඩු ගානේ මේ සිද්ධ වෙච්ච අපරාධ පිළිබඳ පරීක්ෂණ කරලා වගේ යුත්තන් නීති ඉදිරියට ගෙනීමේ ඕනකම ජනතාවට තිබ්බා. ඒතකොට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපේ රටේ මහජන මුදල් කෝටි ගණන් වලින් විනාශ කරපු, කොල්ල කාපු, බරපතල ගන්නේ මූල්‍ය වංචා රසක් තිබුණා. ඒ මූල්‍ය වංචා වලට එරෙහිව, වංචා දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ ඕනකම ජනතාවට තිබුණා. එතකොට ජනාධිපතිවරණ කාලයේදී මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව කටයුතු කරපු, ඡන්දෙ ඉල්ලපු ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා, ඒ වගේම මෛත්‍රීපාල මහත්තයාට සහයෝගය දීපු එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වේදිකාවලදී මැතිවරණ දෙක පැලෙන්නක් කෙව්වා. ඒගොල්ලෝ බලයටපත් වෙච්ච වහාම වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ පවත්වලා වංචනිකයන්ට, දූෂිතයන්ට වහාම දැඩි දඬුවම් දෙනවා කියලා සහතික කර කිව්වා. අපරාධ පිළිබඳ පරීක්ෂණ පවත්වලා මේ අපරාධ වලට වගකීම් දඬුවම් දෙනවා කියලා සහතික කරමින් කිව්වා. ඒත් අපි දකින්නේ මොකද්ද? බලයටපත් වුණාට පස්සේ, බලය ගත්තට පස්සේ දැන් ඒ සියල්ල අමතක කරලා තමන්ගේ පරණ සුපුරුදු ගමන් මගේ ගමන් කරමින් ඉන්නවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට, මෛත්‍රීපාල මහත්තයාලාට මේ වංචා දූෂණ පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ සටන් පාඨ ඕන වෙලා තිබිලා තියෙන්නේ ඇත්තටම ඒව සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න නෙවෙයි, බලය හුවමාරු කර ගැනීමට පාවිච්චි කරන විතරයි කියලා තමයි දැන් ඉතා පැහැදිලිව පේන්නේ. ඒ නිසා බලය ගැනීම සඳහා මේවා පාවිච්චි කරගත්තා. නමුත් ඉන්පස්සේ මේ දේවල් ඇත්තට දාලා පාඩුවේ තමන් කටයුතු කරමින් ඉන්නවා.
දැන් අපි හිතා හොඳින් බැලුවොත් එහෙම ජනාධිපතිවරණයෙන් පස්සේ 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ ඔබ කවුරුත් දන්නවා දින 100ක ආණ්ඩුවක් පවත්වාගෙන ගියා. දින 100ට වැඩියෙන් තිබ්බ නමුත් මේක දින 100 කියලා හැඳින්වුවා. දින 100 ආණ්ඩුව තුලත් මේ අය පොරොන්දු වුණා වංචා දූෂණට එරෙහිව පියවර ගන්නවා කියලා. නමුත් දින 100 තුල වෙච්ච බොහෝ දේවල් මොකක්වත් සිද්ධ වුණේ නැහැ. එකම දේ තමයි අපි දන්නවා පරීක්ෂණ පත්වල බැසිල් රාජපක්ෂ මහත්තයා අත්අඩංගු ගත්තා. හැබැයි ඒකෙන් පස්සේ අත්අඩංගු ගැනීම නතර වුණා. ඒක නතර වුණේ කොහොමද? බැසිල් රාජපක්ෂ මහත්තයා අත්අඩංගු ගත්තා පස්සේ පොලිසිය විසින් පොලිස්පතිවරයා විසින් පසුව නියෝගයන් නිකුත් කරනු ලැබුවා පොලිසිය වලට මේ සම්බන්ධ කරන පරීක්ෂණවලදී නීතිපතිවරයාගේ අවසරයකින් තොරව කිසිවෙක් අත්අඩංගුවට ගන්න එපා කියලා. ඊට පස්සේ පොලිසියට අපරාධකරුවෙක් සැකකරුවෙක් අත්අඩංගු කරන තිබිච්ච බලය නැති කර දැම්මා. ඉන්පස්සේ පොලිසියට සිද්ධ වුණා මූල්‍ය අපරාධ කොට්ටාසෙට සිද්ධ වුණා පරීක්ෂණ කරලා වාර්තාව යනවා නීතිපතිට බලාගෙන ඉන්න. නීතිපතිකින් ක්‍රියාමාර්ග ගන්නුන්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව ඇති ආණ්ඩුවට නීතිපතිවරයා කියලා කියන්නේ රජයේ නීතිඥයා. රජයේ නීති උපදේශකයා. ඒ නිසා ආණ්ඩුව තමයි ඒක මෙහෙම ඕන ගම තියෙන්නේ. දැන් පොලිසිය පරීක්ෂණ පවත්වනවා මීට අදාළ අනිකුත් ආයතන පරීක්ෂණ පවත්වනවා. නමුත් ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්න නැතුව ඉන්නවා. දින 100න් පස්සේ සිද්ධුනේ ඒක. නිසා දින 100 තුල පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගන්න ආණ්ඩුව සමත් වුණා. ඊට පස්සේ මැතිවරණය ආවා. ඊට පස්සේ ආණ්ඩුව කිව්වා මැතිවරණයෙන් පස්සේ ආණ්ඩුවක් හදලා ක්‍රියාමාර්ග ගන්නම් කියලා. මැතිවරණයෙන් පස්සේ මොකද උනේ? අගෝස්තු මාසේ මැතිවරණයෙන් පස්සේ අගෝස්තු මාසේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පක්ෂය කියලා හවුල් ආණ්ඩුවක් හදාගත්තා. ඒ හවුල් ආණ්ඩුව දුර පස්සේ මේ සම්බන්ධ පරීක්ෂණ සඳහා ගන්න ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන් ඇත්තරලා තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වෙලා අවුරුද්දක් ගත වෙලා තියෙනවා. අවුරුද්ද පැනලා තියෙනවා. හැබැයි තාමත් මේ මහා පරිමාණ වංචා දූෂණ නිසා අධිකරණයට නැගලා අධිකරණ නඩුවක් පැවරිච්ච කෙනෙක් තාම අපිට නැහැ. ඉරේ ගිය කෙනෙක් තාම නැහැ. දඬුවම් විඳපු කෙනෙක් තාම නැහැ. රටේ සිද්ධ වෙච්ච මිනිස් ඝාතන, පැහැරගෙන යාම, අතුරුදහන් කිරීම, පහර දීම වලට එරෙහිව කවුරුවක්වත් තාම උසාවියට ඇවිල්ලා නැහැ. ඒ නිසා තමයි අපි දකින්නේ පිටා පැහැදිලිව මේ සම්බන්ධයේදී ආණ්ඩුව මේ දේවල් යට ගහමින් අමතක කරමින් සුපුරුදු පරිදි ඒවා පැත්තක දාලා තමන්ගේ පරණ ගමන යමන් කියලා අපි දකිනවා. දැන් අපේ රටේ වංචා දූෂණ වලට එරෙහිව අපරාධ වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නෙ නැත්නම් එතෙන්ට වග කියන්න ඕනේ කවුද? මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වන ආයතනද? නැහැ. අපි ඉතින් හොඳින් දන්නවා මූල්‍ය අපරාධ කොට්ටාසය මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වලා සමහර පරීක්ෂණ අවසන් කරලා නීතිපතිවරයා වෙත වාර්තා යවලා තියෙනවා. ඒ නිසා ඔවුන් අපි දන්න විදිහට උන්ගේ කාර්ය කරමින් යනවා. රහස් පොලිසිය Tamanට පැවරිච්ච දේවල් පරීක්ෂණ පවත්වලා තියෙනවා. ඊළඟට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ මේක අක්‍රිය කළා තිබ්බා. නමුත් ඊට පස්සේ ඒ අලුත් කොමසාරිස්වරිය තමන්ගේ සීමාව තුළ මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වමින් යන පරීක්ෂණ අවසන් කරලා තියෙනවා. ඇය උත්සාහ කරමින් ඉන්නවා සමහර නඩු පවරන්න. නමුත් දැන් මූල්‍ය අපරාධ කොට්ටාසය පරීක්ෂණ කරලා පරීක්ෂණ අවසන් කරලා නඩු පවරන්න පුළුවන් ලෙස වාර්තා හදලා යවලා තියෙද්දිත් ආණ්ඩුවේ පැත්තෙන් ගත්තොත් මේ සම්බන්ධ නීති ක්‍රියාමාර්ග ගන්න නැතුව ඉන්නවා. ඒ නිසා වෙන්නේ මොකද්ද? ඒ නිසා දැන් මේ වැරදි කරුවන්ට අපරාධකරුවන්ට නිදැල්ලේ පාඩු ඉන්න පුළුවන් තත්ත්වයක් මතුවලා තියෙනවා. දැන් ඔබ කවුරුත් දන්නවා අපේ රටේ තියෙන මේ පොදු දේපල කියන නීතියට අනුව පොදු දේපල කියලා පනතක් තියෙනවා. පොදු දේපල පනතට අනුව පොදු දේපල කියන්නේ රජයේ දේපල කවුරු හරි වංචා කරෝතෙන් ඒ වංචාවකට සැකපිට අත්අඩංගුගත්තු කෙනෙකුට අප දෙන්න අයිතියක් අධිකරණයට නැහැ. ඒ තරම් බරපතල නීතියක් මේ පොදු දේපල පනත කියන නීතිය. දැන් මේ පොදු දේපල පනතට අනුව ගත්තම මහා පරිමාණ අපරාධ කරපු අය සම්බන්ධ තොරතුරු තියෙන පරීක්ෂණ පත්‍රලා තියෙනවා. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නෝ විදුලි සංදේශ නියාමන කොමිසමේ සල්ලි වලින් මැතිවරණ කාලයේදී රුපියල් මිලියන 600ක සිල්ලරදී අරන් බෙදපු සම්බන්ධ චෝදනාවක් තියෙනවා. පරීක්ෂණ කරනවා. හැබැයි ඒකට සම්බන්ධ කිසිවෙක් තාම අඩු ගානේ එක දවසක්වත් අත්අඩංගු ඉඳලා නැහැ. එක දවසක්වත් රිමාන්ඩ් බාරේ ඉඳලා නැහැ. දැන් පොදු දේපල පනත වගේ පනතක් සාමාන්‍ය මිනිස්සු සම්බන්ධයෙන් නම් හරියටම ක්‍රියාත්මක කරනවා. හැබැයි දේශපාලන බලවතුන් සම්බන්ධයෙන් නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපි දකිමින් ඉන්න දේ තමයි දැන් වත්මන් ආණ්ඩුවත් පොදු මිනිහාට නීතිය ක්‍රියාත්මක කරන අතර දේශපාලන බලවතුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට මැලිකමක් දක්වනවා. දේශපාලන බලවතුන් ආරක්ෂා කිරීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරගෙන ඉන්නවා. දැනට අපි දන්න ආකාරයට මූල්‍ය අපරාධ කොට්ටාසය විසින් පරීක්ෂණ පවත්වමින් යනවා සිදුවීම් නැත්නම් පැමිණිලි 198ක් සම්බන්ධයෙන්. සිදුවීම් පැමිණිලි 198ක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ටාසය පරීක්ෂණ පවත්වමින් යනවා. එතකොට ඒකට හෙජින් ගිවිසුමේ සිට
මෑතක් දක්වා සියලු පැමිණිලා තියෙනවා. ටිකක් පරණමක තමයි හෙජින් ගිවිසුම. ඒතකොට හෙජින් ගිවිසුමේ සිට මෑත සිදුවීම් දක්වා වෙච්ච පැමිණිලි 198ක් සම්බන්ධ පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ටාසය දැනට මේ සම්බන්ධ පැමිණිලි 30ක් සම්පූර්ණ විභාග කළ අවසන් කරලා ඒ 30 පිළිබඳව වාර්තා යවලා තියෙන නීතිපතිට ක්‍රියාමාර්ග ගන්න කියලා. හැබැයි දැන් සිදුවීම් 30ක් සම්බන්ධයෙන් පැමිණිලි 30ක් සම්බන්ධයෙන් පරීක්ෂණ සියල්ල අවසන් කරලා නීතිපතිවරයාට යවලා තියෙද්දිත් මේ සම්බන්ධයෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා නීතිපතිවරයා පැත්තෙන් ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. ආණ්ඩුවේ පැත්තෙන් ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. කාටවත් නඩු පවරලා නැහැ. එසා පරීක්ෂණ අවසන් වාර්තා තියෙන නීතිපති ගාව ආණ්ඩුව මිනිසුන්ට බොරු කර කර යමින් ඉන්නවා. මිනිස්සු හැමදාම ජනතා බලන් ඉන්නවා හෙට මොකක් හරි වෙයි අනිද්ද මොකක් හරි වෙයි කියලා. නමුත් ආණ්ඩුව දේශපාලන ගේමක් ගන්න. දේශපාලන ක්‍රීඩාවක් කරන්නේ. ඒගොල්ලෝ මේක දේශපාලන ක්‍රීඩාවක් බවට පත් කරන් ඉන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි දැක්කා දැන් ඔය මේ පහුගිය ජනවාරි මාසයේ 8 වෙනිදාට කිට්ටු දවස්වල මම දැක්ක මාධ්‍යවල තියෙනවා මේ මාධ්‍යවල පළ වුණා මංගල සමර ඇමතුමා මාතර ගිල කරපු කතාව. ඒතුම මාතරදී කතාවක් කරලා කියනවා දැන් මේ වංචා දූෂණ සම්බන්ධ කට්ටිය අල්ලන්නේ නැහැ කියලා කවුරුත් කියනවා. කලබල වෙන්නේ නැතුව ඉන්න. තව සතියකින් දෙකකින් ඔබ කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැති මහ ප්‍රාතිහාර්යයක් අමුද්දයක් වෙයි කියලා කියනවා. අරින උල්කාපාතයක් ලංකාවට කඩා වැටෙන හදනවා වගේ බොහොම නිකම් කුතුහලයක් හදලා අපිට කියනවා ඔබ බලන් ඉන්න ඔබ හිතන්නේ නැද්දයක් වෙයි කියලා. දැන් ජනතාව බලන් ඉන්නවා මොකද්ද මේ හිතන්නේ නැති දේ. මොකක්වත් වෙන්නේ නැහැ. දැන් මේ කතාව කියලාත් මම හිතන්නේ දවස් 10ක විතර පහ වුණා. මුකුත් වෙලා නැහැ. මුකුත් වෙන පාටකුත් නැහැ. මොකද හේතුව තමයි සමහර අයගේ පරීක්ෂණ කරලා අත්නඩු ගන්න කල්පනා කරනකොට ඒගොල්ලෝ ඒවා දේශපාලනික පටල ගන්නවා. දැන් කලින් තිබුණා ඒගොල්ලන්ට මේ අයවැය තිබුණා. අයවැය සම්මත කරගන්නකම් ප්‍රශ්න අවුල් කරගන්න බැරි නිසා අත්නඩු ගැනීම නීති ක්‍රියාත්මක කිරීම අයවැයට පස්සට තිබ්බා. අයවැය ඉවර වුණා. දැන් ඇවිල්ලා තියෙන විවස්ථාව. ඒ විවස්ථාව හදන අර පාර්ලිමේන්තු කමිටුව පත් කරගන්න ඕන ඒක පාර්ලිමේන්තු සම්මත වෙන්න එපයි. ඕක සම්මත කරගන්නකම් දැන් පරීක්ෂණ පැත්තක තියලා තියෙන්නේ. මොකද ඒකට බාධා වෙයි කියලා මේ අත්නඩු ගැනීම. දැන් ඕක සම්මත කරගත්ත කියන්නකෝ ඔය අල්ලස දීලා. ඊට පස්සේ මොකද ඊට පස්සේ විවස්ථාව හදන වැඩේ එනවා. ඒක අවුල් කරගන්න බෑනේ. එතකොටත් ගන්න බෑ. එහෙම ගත්තාට පස්සේ ඊළඟට යනවා ඊළඟ ඡන්දේ. ඒකට ගන්නත් බැරි වෙනවා. කවදාකවත් ගන්න වෙන්නේ නැහැ. දැන් මේවා දේශපාලනික පටල ගන්න එක වැරදි. කෙනෙක් අපරාධයක් කරා නම් වරද්දක් කරා නම් ඔහු කවුරු වුණත් තත්ත්වෙ මොකක් වුණත් ඒ අපරාධ වලට එරෙහිව නීති ක්‍රියාත්මක වෙන්න ඕනකම තියෙනවා. ජනතාව ඉල්ලුවේ ඒක. ජනතාව බලාපොරොත්තු වුණ එක වත්මන් ආණ්ඩුව ඡන්දේ කාලේ ජනතාවට පොරොන්දු වුණේ ඒක. දැන් ඒ කිසිවක් නොකර ආණ්ඩුව සුපුරුදු විදිහට ප්‍රශ්නේ මග ඇරලා ඔහේ ආයාලේ ගමන් කරමින් ඉන්නවා. ජනතාව බලන් ඉන්නවා වංචා දූෂණට එරෙහිව කිසියම් දෙයක් සිද්ධ වෙයි කියලා. හැබැයි ආණ්ඩුව ජනතාවට බොරු කියමින් ජනතාව නොමග යවමින් රවට්ටමින් වෙන ගමනක ගමන් කරමින් ඉන්නවා. ඉතින් මේකට මෙහෙම වෙලා තියෙන්නේ ඇයි? ඒක අපට පැහැදිලි. මොකක්ද හේතුව තමයි? දැන් මේ මහා පරිමාණ වංචා දූෂණ වලට එරෙහිව අපරාධ වලට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීමේ හේතු කීපයක් තියෙනවා. අපි දන්න විදිහට. එකක් තමයි දැන් මේගොල්ලෝ එකට ආණ්ඩු කරන එක. දැන් පහුගිය ඡන්ද දෙකෙන්ම අපේ රටේ ජනතාව ඒවකට බලයට අපු සංධානය ශ්‍රී ලංකා පක්ෂ පරාජයටපත් කළා. නමුත් අපේ රටේ විශේෂයක් වෙලා තියෙනවනේ. දැන් පරද්ද වූ පක්ෂය ආය ආණ්ඩු කරනවා. එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා පක්ෂය එකතු වෙලා එකට ආණ්ඩු කරමින් ඉන්නවා. දැන් හොරු අල්ලන්න හොරුන්ට දඬුවම් කරන්න ආපු අයයි හොරුයි දෙගොල්ලෝ එකතු වෙලා තමයි ආණ්ඩු කරමින් ඉන්නේ. මේ පරීක්ෂා කරන පරීක්ෂණවල අපරාධ සම්බන්ධ කරන පරීක්ෂණවල මූල්‍ය අපරාධ සම්බන්ධ කරන පරීක්ෂණවලට වගකියුතු විශාල පිරිසක් මේ ඇමති මණ්ඩලය ඇතුලේ ඉන්නවා. මේ නියෝජ්‍ය ඇමතිවරු අතර ඉන්නවා. මේ රාජ්‍ය ඇමතිවරු අතර ඉන්නවා. ආණ්ඩු නිලධාරීන් අතර ඉන්නවා. එතකොට ඒගොල්ලොත් එකට හවුලේ ආණ්ඩු කරන ගමන් ආණ්ඩුවට ඒගොල්ලෝ සම්බන්ධ නීති ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා ආණ්ඩුව එක යට ගහමින් ඉන්නවා. ඒ නිසා මේ හොරුත් එක්ක හවුලේ ආණ්ඩු කරන සිද්ධ වීම මූල්‍ය අපරාධකරුවන් ආණ්ඩු කරන සම්බන්ධ කර ගැනීම විසින් මූල්‍ය අපරාධ වලට එරෙහිව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න බැරි තත්ත්වයට ආණ්ඩුවපත් වෙලා තියෙනවා. ඇත්තටම මේ වැරදි කරපු අය අධිකරණ ඉස්සරහට කැඳවලා උන්ට චෝදනා පත්‍ර බාර දෙන්න ඕන වෙලාවක තමයි ආණ්ඩුව මේ අය ජනාධිපති මන්ත්‍රයට නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවලා එයාට ඇමති තනතුරු බාර දුන්නේ. අධිකරණයට කැඳවා චෝදනා පත්‍ර බාර දිය යුතු අයට ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවලා ඇමතිකම් බාර දෙනවා නම් වංචා දූෂණ සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව මම හිතන අපිට කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ එකට ආණ්ඩු කිරීම බලය වෙනුවෙන් වංචා දූෂණ
වලට එරෙහිව කටයුතු කරන වෙනුවට බලය වෙනුවෙන් වංචා දූෂණ සම්බන්ධ දූෂිතයන් රැකීමට ආණ්ඩුව පටන් අරන් ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා බලය පාවිච්චි කරලා බලය වෙනුවෙන් වංචා දූෂණ ඒ පාලනය තුළ වංචා දූෂණ සිද්ධ වුණා. දැන් මේ අලුත් ආණ්ඩුව රනිල් මහත්තයාගේ මෛත්‍රී මහත්තයාගේ ආණ්ඩුව බලය වෙනුවෙන් වංචනිකයන් දූෂිතයන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ සහායෙන් තමන්ගේ බලය පවත්වා යනවා. එතකොට ජනතාව බලයක් නිර්මාණය කරේ වංචනිකයන් දූෂිතන්ට එරෙහිව. නමුත් මේ බලය පවත්වා යන්නේ වංචනිකව සහ දූෂිත සමග එකතු වෙලා අත්වල බැඳගෙන. ඒ නිසා ඊට පැහැදිලිවම වංචා දූෂණට එරෙහිව මේ කරන දේවල් ආණ්ඩුව විසින් ඇත්තට දාලා තියෙනවා. අනෙක් කාරණේ තමයි ආණ්ඩුවේ බොහෝ අය ඇමතිවරු බලයේ තියෙන අය මේ වංචා දූෂණ වලට එරෙහි කරන පරීක්ෂණ වලට එරෙහිව කටයුතු කරනවා හොරු රකින්න කටයුතු කරමින් ඉන්නවා. අපි කවුරුත් දන්න පහුගිය කාලේ ආందోලනාත්මක සිද්ධි කීපයක් තිබුණා. නිසා හොරුන් සම්බන්ධ පරීක්ෂණ පවත්වනකොට ඒවාට බාධා කරන ඔවුන් පුද්ගලික හේතු මත හෝ මූල්‍යමය හේතු මත කිසියම් හේතු මත දේශපාලන හේතු මත ඔවුන් ආරක්ෂා කිරීමට පෙළඹෙනවා. එතකොට මේ සම්බන්ධ පරීක්ෂණ කරන ආයතන වලට තමන් කරන පරීක්ෂණ වලට බාධා සිද්ධ වෙනවා. ඒ නිසා ආණ්ඩුවක් ලෙස මේ කණ්ඩායම් සමග අත්වල බැඳගෙන සිටීමත් සමහර ආණ්ඩුවේ බලධාරීන් විවිධ හේතු මත මෙවැනි වංචනිකයන් ආරක්ෂා කිරීමට පෙළඹීමත් විසින් මේ ක්‍රියාවලිය අඩපණ වෙලා තියෙනවා. ඊට අමතරව අනිත් පැත්තෙන් ගත්තම පරීක්ෂණයට බාධා කිරීම තියෙනවා. ඉතින් මේ සියල්ලෙන් පේන දේ තමයි ආණ්ඩුව ඉතා පැහැදිලිවම ජනතාවගේ විශ්වාසය කඩලා තියෙනවා. ජනවරම නොසලකා කටයුතු කරන ජනවරමට පයින් ගහලා තියෙනවා. ඉතා පැහැදිලිවම ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරම කියලා කියන්නේ වංචාවට දූෂණයට එරෙහිව ලබා දීපු ජනවරම. ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරම කියලා කියන්නේ අපරාධ වලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වංචා දූෂණයට එරෙහිව යහපාලනය වෙනුවෙන් ලබා දීපු ජනවරම. නිසා ආණ්ඩුව මේකට ගරු කළ යුතුයි. ආණ්ඩුව තමන්ගේ බලය වෙනුවෙන් අනාගත බල තණ්හාව වෙනුවෙන් ව්‍යවස්ථාව වෙනුවෙන් අයවැය ලේඛන වෙනුවෙන් මේ කාරණේ යට ගහන්න අයිතියක් නැහැ. මේ සම්බන්ධ ක්‍රියාමාර්ග නොගෙන ඉන්න අයිතියක් නැහැ. නිසා අපි ආණ්ඩුවට බල කළ කියන්නේ ආණ්ඩුව දැන්වත් වහම මේ පිළිබඳව කටයුතු කරන්න ඕන. ආණ්ඩුව වහම ජනතාවට හෙළි කරන්න ඕන කම තියෙනවා. දැනට සිදුවීම් කීයක් සම්බන්ධ පරීක්ෂණ කරනවද? කීයක් සම්බන්ධ පරීක්ෂණ ඉවරද? කී දෙනෙකුට සම්බන්ධ නීති ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද? ගන්නවද? කවද්ද මේ ක්‍රියාමාර්ග ගන්න කියන කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකීමක් තියෙන ජනතාවට පැහැදිලි කරන්න. නිසා අපි ආණ්ඩුවට බල කරනවා වහාම ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව වංචා දූෂණට එරෙහි ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාවට පැහැදිලි කිරීමක් කරන්න, ජනතාව දැනුවත් කරන්න. ඒ වගේම අපි ආණ්ඩුවට බල කරලා කියනවා දැන් බලා හිටිය හොඳටම ඇති. තවත් බලා ඉන්න බෑ, තවත් කල් දෙන්න බෑ. අවුරුද්දක් ආණ්ඩුව කල් අරන් තියෙනවා. නිසා බලන් හිටිය ඇති, කල් දුන්න ඇති, කල් ගත්ත ඇති. දැන් වහම ආණ්ඩුව ක්‍රියාමාර්ග වලට යන්න ඕන. දැන් කතා වැඩක් නෑ ජනතාවට. දැන් බලාපොරොත්තු වැඩක් නෑ ජනතාවට. පොරොන්දු වැඩක් නෑ ජනතාවට. කලියුතු තියෙන්නේ මොකද්ද? ක්‍රියාමාර්ග වලට යන නිසා දැන් ක්‍රියාමාර්ග ජනතාවට ඕන. ඒ නිසා අපි කියන්නේ වහම මේ මහා පරිමාණ බරපතල වංචා දූෂණ වලට සම්බන්ධ අය නීති හමුවට ගේන්න ඕන. ගෑල්ලා ආණ්ඩුව මේ සම්බන්ධ කටයුතු කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕන කම තියෙනවා. එහෙම නොවන්නේ නම් අපි හිතනවා මේ සම්බන්ධයෙන් අපිට ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා. අපි ආණ්ඩුවට බරපතල ලෙස අනුතුරුවන්වා සිටිනවා. අපි ආණ්ඩුවට අවධාරණය කරලා කියනවා. අපි ආණ්ඩුවට බල කරලා කියා සිටිනවා. ඉදිරි දිනවල ආණ්ඩුව මේ වංචා දූෂණ වලට එරෙහිව ඉදිරි දිනවලදී ආණ්ඩුව මේ අපරාධ වලට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළගස්සන්න ජනතාව විමුක්ති වෙන්න සිද්ධ වෙනවා. අපි ඒකට සූදානම්. ඒ කියන්නේ වංචා දූෂණ වලට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ආණ්ඩුවට බල කිරීම සඳහා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය නම් ඒක කරන්න ජනතාව විමුක්තින සූදානම් කියන එක අපි ආණ්ඩුවට අනුතුලං ගන්න ඕනකම තියෙනවා. විශේෂයෙන්ම පහුගිය 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ජනාධිපතිවරණ වෙලාවේදී එවකට පැවතිච්ච මහින්ද රාජපක්ෂ පාලනය පරාජයට පත් කිරීම සඳහා ක්‍රියාත්මක වෙච්ච මැදිහත් වෙච්ච Tamanට කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත ජයග්‍රහණය කරවමින් සිද්ධ වෙන පුළුවන් අනතුරක් නොසලකා මැදිහත් වෙච්ච සිවිල් සංවිධාන විශ්වවිද්‍යාල ආචාර්යවරු කලාකරුවන් නීතිවේදීන් ව්‍යාපාරික ප්‍රජාව වැනි විවිධ අය සිල් බුද්ධිමතුන් වගේ දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ සිළු දෙනාද කලකිරීමක ඉන්නේ. මේ සිළු දෙනාද අරුබුදයක් නිසා මේ සිළු බලවේගත් ඒක රාශී කරගෙන මේ ආණ්ඩුවට එරෙහිව
වංචා දූෂණ වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න කියන බලපෑම් කිරීමට ජනතා විමුක්ති කරුණ දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලෑස්ති නිසා අපි ආණ්ඩුවට කියනවා වහම පොරොන්දු පරිදි ජනවරමට අනුව ජනමතයට අනුව වංචා දූෂණ වලට එරෙහිව තමන්ගේ ක්‍රියාමාර්ග ගන්න එහෙම නැතුනොත් දැවැන්ත ජනතා විරෝධයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියන අනතුරු ඇඟවීම අපි ජනතා ආණ්ඩුවට කරනවා. ඒ නිසා අපිට කියන්න තියෙන පොදුවේ ගත්තොත් එහෙම ජනතාව වරමක් දීලා තියෙන ආණ්ඩුවට ඒක හරියට කටයුතු ක්‍රියාත්මක කළ යුතු තියෙනවා. ඒකට පයින් ගහලා ආණ්ඩුව ගමන් කරන ගත්තොත් මීට පෙර ඉතිහාසයේදී ජනතාවගේ අපේක්ෂා නොසලකා වැඩ කටයුතු කරපු හැම ආණ්ඩුවකටම හැම පාලකයකටම වෙච්ච ඉරණමට මේ වර්තමාන ආණ්ඩුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක තමයි අපිට ඊටමත් අවධානය කරලා කියන්න ඕනකම තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට නැවතත් බල කරනවා වංචා දූෂණ පිළිබඳව ඉතා ඉක්මනින් කඩනමින් ක්‍රියාමාර්ග අරගෙන ජනතාවට පෙන්වන්න කියලා. නෑ දැන් ජනතා විමුක්ති පෙරමුණට අනාවැකි කියන්න බෑනේ නැති දෙයක් පිළිබඳව තාම අපේ රටේ ව්‍යවස්ථාවක් හදලා නැහැ. අපි විශ්වාස කරනවා ව්‍යවස්ථාවක් හැදෙන්න ඕන කියලා. මේ ව්‍යවස්ථාව හොඳ නැති නිසා. එතකොට හැදිච්ච නැති ව්‍යවස්ථාව සම්බන්ධ අපිට මොකක්වත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ හැදිච්ච නැති ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. අගමැතිවරයාත් හැදිච්ච නැති ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. ඉතින් අපි කියන්නේ මේ ව්‍යවස්ථාවේ මූලික රාමු මූලික අඩංගු හදලා දාන්න රටට. එතකොට කතා කරන්න පුළුවන් අපි කාටත් මේක හොඳද නරකද මොකද වෙන්න ඕනකම තියෙන්නේ කියලා. මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ මේ ව්‍යවස්ථාවක සංවාදයක් ගෙනල්ලා මේ ඇත්ත ප්‍රශ්න යට කරන එක තමයි අපි හිතන්නේ මේ බරපතලකම තියෙන්නේ කියලා. දැන් මේ මෙතන ආව ප්‍රශ්නේ පේන්නේත් ඒකනේ. අපි වංචා දූෂණ ගැන කතා කරනකොට අපි ප්‍රශ්නේ අහන්නේ ව්‍යවස්ථාව ගැන. ඒතකොට ඒකනොත් පේනවා ආණ්ඩුවට මේ ව්‍යවස්ථාව කොච්චර වටිනවද කියලා. ඇත්ත ප්‍රශ්න ටිකම යට ගහලා තියන්නේ. ඒ නිසා ව්‍යවස්ථාවක් හදන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක හරියට නීතියට අනුව පාර්ලිමේන්තු වේ තියෙන නීති වලට අනුව කරමු. පිටපාරේ යන්න බෑ. ඒ හදනකොට ඒ ව්‍යවස්ථාව තුල අඩංගු වෙන්න ඕන මොනවද කියන සම්බන්ධයෙන් අපට අදහස් තියෙන. ඒකට අපිට ඒක කියන්න පුළුවන්කම තියෙනවා. අපි කවුරුත් කැමති නැහැ රට බෙදෙනවට. ඒ වගේම අපි කවුරුත් ජාතික සමගියටත් කැමති. ඉතින් ඒක වෙනම කාරණයක්. නමුත් තාමත් දැක්කේ නැති ව්‍යවස්ථාව කරුණු ගැන යමක් කියන්න අපිට පුළුවන් කමක් නැහැ. අද ඉඳලා විසුම් පායෙන් ආරම්භ කරන මේ කතන්දරය මේක හදලත් නැහැ මොනවද මිනිසු ගන්නෙත් නැහැ මොනවද එතන සාකච්ඡා වෙන්නේ රටේ කල්ලි අපරාධයක්. දැන් මේ ආණ්ඩුව මේ හදන්නේ ජනතාවගේ ප්‍රශ්න රසක් තියෙද්දි මේ ඒ ප්‍රශ්න පැත්තක තියලා වෙන ප්‍රශ්නකට අවධානය යොමු කරවන්න. අපේ රටේ ජනතාව මුණ පාන සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න රසක් තියෙනවා. ඒ ඔක්කොටම වැරදිකරුවා ව්‍යවස්ථාව නෙවෙයි. ව්‍යවස්ථාවත් වැරදිකරුවෙක් තමයි. ව්‍යවස්ථාවෙත් තරද්දක් තියෙනවා. මේ ඔක්කොම ව්‍යවස්ථාව පිටින් තියන්න බෑ. දැන් ආර්ථිකයේ කඩාවැටලා තියෙන ව්‍යවස්ථාව සනෙවෙන්නේ. නිෂ්පාදනයක් නැති නිසා. ආණ්ඩුව හදනවා මේ ඔක්කොම ව්‍යවස්ථාව පිටින් තියලා ව්‍යවස්ථාවක් හදන කතන්දරේ පටන් ගන්න. ඒ සඳහා දැන් ආණ්ඩුව හදනවා ජනතාවගේ අදහස් ගන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ අපේ රටේ පොදු ජනතාවට ව්‍යවස්ථා හදන්න දැනුම තියන අය නෙවෙයිනේ ඉන්නේ. අදහස් තියෙයි. ආණ්ඩුවක් කළ යුතුව තියෙන ඉස්සෙල්ලම මොකක්වත්ම නැතුව ජනතාවගේ අදහස් ගන්නක නෙවෙයි. ආණ්ඩුවක තියෙන මූලික සංකල්පය, මූලික රාමුව, මූලික යෝජනා ටික ඉදිරිපත් කරලා ඒ පිළිබඳව අදහස් විමසන ජනතාවගෙන් ජනතාවට අදහස් ගන්න පුළුවන්. මේකෙන් අපට පේන්නේ ආණ්ඩුව මේ වටේ යන්නේ මේක මේ වෙන සංවාද සාකච්ඡා හදමින් අත්‍ය ප්‍රශ්න යට ගහමින් වෙන වටේ ගමන් කරමින් ඉන්නවා. ඉතින් ඒක විසින් නැවතත් මේ අත්‍ය ප්‍රශ්නයට යන්න පුළුවන් කියලා තමයි අපි හිතන්නේ. ඉතින් මේ දැන් මට ඔබතුමාලා දැන් කතා කරන්නේ දූෂණ වංචා කියන මුදල් අක්‍රමිකතා ගැන කතා කරේ. දැන් මෙතනින් 20 දෙනෙක්ගේ කමිටුවක් හදලා යනවා රට වටේ දැන් අද ආරම්භ කරනවා. දැන් ඔබතුමා අදහස් කරන එකේ හදලත් නැහැ මිනිස්සු ඇත්තටම දන්නේ නැහැ ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලා මිනිස්සු දන්නේ නැහැනේ. අහුතරේ. එතකොට මේ යන වියදම කොපමණද? එහෙම ගාන දුක් වෙන් කරලා එහෙම දන්නෙත් නැහැ. මට මතකයි චීනයේ එක නම් විශාල රටක් 5,30,27 වතාවක් දුවද මහජන සාකච්ඡා දීලා තියෙනවා ඒගොල්ලගේ කාට. දැන් අපේ එකෙත් එහෙම කොච්චර අහනවද මන් දන්නේ නැහැ. දිස්ත්‍රික්ක පුරා යනවා ගම්ගා යනවා කියනවා. මේ වියදම ගැන ඔබලා විරෝධයක් ගන්න නැත්නම් එහෙම පාර්ලිමේන්තුවේ. දැන් තාම ආණ්ඩුව පටන් ගත්ත විතරනේ. අපි මේ කාවක්වත් බේරලා නෙමෙයි මේ කතා කරන්නේ. අපේ රටේ කවදා කොතන කොයි විදියට මූල්‍ය වංචා සිද්ධ වුණත් අනවශ්‍ය වේදන් සිද්ධ වුණත් ජනතාවෙන් තුන එකට විරුද්ධයි. සිද්ධියෙන් සිද්ධියට අපිට මේ ගන්න පුළුවන්කම තියෙනවා. ඒක පටන් ගත්තට පස්සේ ඒක ඇතුලේ වංචාවක් සිද්ධ වෙනවා නම් ඒක ඇතුලේ අනවශ්‍ය විදන් සිද්ධ වෙනවා නම් අපිට ඒක කතා කරන්න පුළුවන්. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි මේ. පටන් ගන්න එක නෙවෙයි.
දැන් මේ සිද්ධ වෙලා මහා කාලයක් ගත වෙච්ච වංචා දූෂණ පිළිබඳවත් මොකක්වත් නොකරන ආණ්ඩුවක් අලුතෙන් වංචා දූෂණ නොකරන දෙයට කාටද කියන්න පුළුවන්කම තියෙන්නේ. ආණ්ඩුවක් ඇත්තටම වංචා දූෂණ වලට විරුද්ධ නම් තමයි අලුතෙන් නොකර ඉන්නේ. දැන් අලුතෙන් ඒගොල්ලෝ කරන්න පටන් ගන්න ඉන්නවා. ඒක පරණේව රකිමින් ඉන්නවා. වෙන දේ තමයි ජනතාව නොමග යවලා කණ්ඩායම් දෙකම එකතු වෙලා මහජන මුදල් නැවත නාස්ති කරන ක්‍රියාවලිය මෙදලා ඉන්නවා. ඒකෙන් වෙන දේ තමයි අර ජනවාරි මාසයේ 8 වෙනිදා ජනවරමට විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා. අපි බල කරන්නේ ආණ්ඩුව ඒකට අනුව කටයුතු කළ යුතුයි කියන එක. යෝජනා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් හරි මොකක් හරි තාම පාර්ලිමේන්තුවේ කමිටුවක් හදලා නැහනේ. මම හිතනවා ඔබතුමාලා තාම දන්නවා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හදන යෝජනාවක් ගැන ඒකත් තාම සම්මත වෙලා නැහැ. මේ මොකක්වත් තාම වෙලා නැහැ. ඒ නිසා මේ නොවිච්ච දෙයක් ගැන මේ සංකල්පයක් ගැන අපි ප්‍රශ්න කරනවා. සංකල්පයක් ගැන. ඉතින් ඒක මම හිතන්නේ නිකන් දැන් මේ මුළු සමාජයෙන් මේකට හිරවෙච්ච හිරවිල්ල තමයි මේකෙන් පේන්නේ. දැන් ඔබතුමාලා සාමාන්‍ය දේශපාලන ටිකක් සංවේදී අයනේ මාධ්‍යවේදීන් කියලා කියන්නේ වෙනවනේ. ඉතින් මුකුත් නැති සංකල්පයක් ගැන ප්‍රශ්න අහන එකම හරි විහිළුවක් බාටපත් වෙන නිසා අපි හිතනවා සංකල්ප ගැන ප්‍රශ්න අහන්න නැතුව අපි මේ ඇත්තට තියෙන දේ ගැන ඇහුවොත් හොඳ වෙයි කියලා. ඇත්තට මේ සම්බන්ධව මත අපි පාර්ලිමේන්තුවේ කිසියම් ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒක අපි පාර්ලිමේන්තුවේ කරනවා. පැහැදිලිවම ගත්තොත් මේ සිද්ධියේදී ඇඹිලිපිටිය පොලිසිය ලොකු වැරද්දක් කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් දැනට කරපු පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා ඒගොල්ලෝ ලොකු වැරද්දක් කරලා තියෙනවා කියලා. එකම දේ තමයි ඒ පිළිබඳව වාර්තාව නීතිපතිවරයාට යවලා ඒ සම්බන්ධ වාර්තාව සමාන පොලිස්පතිවරයාට යවලා තියෙනවා. හැබැයි මේ වාර්තාව පොලිස්පතිවරයාට යවලා තිබියදීත් තාමත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රියාමාර්ග අරගෙන නැහැ. දැනට තියෙන්නේ එතන හිටපු පොලිස් නිලධාරීන්ගෙන් එක්කෙනෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයට මාරු කරලා තියෙනවා කුලියාපිටියට. හිටපු OIC වරයව කොළඹට ගෙනලා තියෙනවා. ඒ ඇරෙන්න ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඉතින් අපි හිතන එක පොලිස්පතිවරයාගේ වගකීම දැන් තියෙන්නේ. මොකද පරීක්ෂණයක් පැවැත්ලා තියෙනවා. වාර්තාවකින් තියෙන පොලිස්පතිතුමාට දැන් තියෙන්නේ පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න එක. ඉතින් බලනවා එතුමා මොකද්ද ගන්න ක්‍රියාමාර්ග කියලා. කොහොමවත් මේ පිළිබඳව අපි අදහස පාර්ලිමේන්තුවේ මතු කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කියනවා කවුද අපි ගොවියෝ කොළඹ ගෙනාවනේ ගොවියෝ කොළඹට ආවා. අපි වාහන වල පටම් බලන් ගෙනාව නෙවෙයිනේ ගොවියෝ කොළඹට ආවා. ඒගොල්ලන්ගේ ඇත්ත ප්‍රශ්නයකට. අපි උද්ඝෝෂණයක් තිබ්බෙත් ඒ ඇත්ත ප්‍රශ්න වලට. අපි දැන් ඉන්නේ මේ උද්ඝෝෂණ කරලා බලපෑම් කරලා විසඳන මට්ටමක. එතකොට අපි අමතක කරන්න හොඳ නෑ මහින්ද රාජපක්ෂ පාලනයත් පටන් ගන්නකොට ජනතාවගේ උද්ඝෝෂණ තිබ්බා බලපෑම් තිබ්බා නොසලකා කටයුතු කරමින් ගියා. ප්‍රතිඵලය උනේ ඉන් පීඩාවටපත් ජනතාව සියලු දෙනෙක් තුළ ආණ්ඩුව පරාජයටපත් කරපු එක. ඉතින් මේ ආණ්ඩුවත් ඊට කලින් ඒ අත්දැකීම් විඳින්න කැමති නම් මේ ගමන ගියාම ඒක විඳින්න පුළුවන්කම තියෙයි. අපට තියෙන්නේ ජනතාව දැනුවත් කරන එක, උද්ඝෝෂණය කරන එක, ක්‍රියාමාර්ග ගන්න එක තමයි. ආණ්ඩුවට තමයි වාක්‍යම තියෙන්නේ මේ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීම. මොකද ආණ්ඩු කරන්නේ අපි නෙවෙයි ඒගොල්ලෝ. අපට පුළුවන් ජනතාව දැනුවත් කරන්න බල කරන්න. ඉතින් අපි වාක්‍යම දැනට ඉටු කරමින් ඉන්නවා අපිට පුළුවන් උපරිම ආකාරයෙන්. ආණ්ඩුවකින් ප්‍රධාන කාරණයක් තමයි මේ කුෂණ වංචා පිළිබඳව සොයාබැලීමේදී මේකට මේ හරියටම හොරා අහුවෙන්න අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරගෙන යම්කිසි කාලයක් ගත වෙනවා කියන්නේ. ඒ නිසා තමයි මේ පරීක්ෂණ යටගහන්නේ නැහැ. ඒවා දිගටම ක්‍රියාත්මක වෙන අමතර කාලයක් ගත වෙනවා කියන කාරණේ කියන්නේ මේක සම්බන්ධව උසුලක් කරනවා. නෑ කිසියම් කාලයක් ගත වෙනවා කියන එකට අපේ විරෝධයක් නෑනේ. ඒක ඇත්තනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ගත කරන කාලය වැඩි නම් අපි කාටත් වෙන වැඩි කියලා. එතන ගැටලුවක් තියෙනවා. ඒ ගත කරන කාලයේදී පරීක්ෂණ සිදු වෙන්නේ සමානතාවෙන් අනුව නෙවෙයි පුංචි පුංචියාගේ පරීක්ෂණ ඉක්මනින් කරන ලොකු ලොක්කන්ගේ පරීක්ෂණ හිමින් කරන එකක් නම් එතන ගැටලුවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි පරීක්ෂණ අවසන් කළා ෆයිල් 30ක් බාර දීලා තියෙද්දිත් නීතිපතිවරයා තාමත් ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න නැතුව ඉන්නවා නම් එතන ගැටලුවක් තියෙන නිසා
ආණ්ඩුවට නිකන් ඔය පරීක්ෂණ කරන්න කල් යනවා කියලා මග අරින්න බෑ. ආණ්ඩුවකට ඕන නම් පරීක්ෂණ ඉක්මනින් කරන්නත් පුළුවන්. ඕන නම් ඉතින් ජීවිතාන්තය දක්වා පරීක්ෂණ කර කර ඉන්නත් පුළුවන්. ඒක ආණ්ඩුව හිතන විදිහට අනුව තීන්දුව වෙන්නේ. මේ ආණ්ඩුව අපි දකින්නේ ප්‍රශ්නේ මගහැර යාම වෙනුවෙන් කටයුතු කරනවා මිස මේ ප්‍රශ්නය ජනතාවගේ බලාපොරොත්තු වෙන විදිහට මේකට ප්‍රවිෂ්ඨ වෙන්න ආණ්ඩුව කල්පනා කරන්නේ නැහැ කියලා තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ ආණ්ඩුවයි මේ දැන් තියෙන පක්ෂ දෙක අතර ඩීල් එකක් තියෙනවා කියලා දුන්නා කියන්නේ. ඉතින් පැහැදිලිව තියෙනවානේ දැන් දෙගොල්ලෝ එකට ආණ්ඩු කරනවානේ. ඒ කැමති මණ්ඩලේ ඉන්නවානේ. ඒ කැමති මණ්ඩලේ ඉඳගෙන කොහොමද නීති ක්‍රියාමාර්ග ගන්න කියලා ඒගොල්ලෝ හිතලා ඇති. ව්‍යවස්ථා හදා ගන්න ඕන, ඒව සම්මත කර ගන්න ඕන, ඒකට අත උස්ස ගන්න ඕන, අරගෙන ජනතා විරෝධී අයවැයට අත උස්ස ගන්න ඕන. ඒ නිසා ඩීල් එකක් අනිවාර්යෙන් තියෙනවා. ඩීල් එක තියෙන්නේ ආණ්ඩුවේ ඇතුළින් අය විතරක් නෙවෙයි. ආණ්ඩුවෙන් එළියේ ඉන්න ශ්‍රී ලංකා පක්ෂ කට්ටියත් එක්ක ඩීල් එක තියෙනවා. දැන් අප කවුරුත් දන්නෝ අයවැය ගෙන ආපු වෙලාවේදී අයවැයට විරුද්ධව ලොකුට කෑ ගැහුවට මහින්ද රාජපක්ෂ මහත්තයා. අවස්ථා දෙකේම ඡන්දෙන් හිටියේ නෑනේ. අයවැයට විරුද්ධව. ඉතින් එතුමා ජනතාව නියෝජනය කරනවා නම් මේ අයවැයට විරුද්ධයි නම් ඡන්දෙ දෙන්න එපා විරුද්ධව. මම ගැරලා ගියා. ඒ විතරක් නෙවෙයි ඒකාබද්ධ විපක්ෂයෝ කෑ ගහන විරෝන්ස මහත්තයා. අයවැය දෙවෙනි වර තුන්වෙනි වර කියවනකොට ලංකාවේ හිටියවත් නෑනේ අඩු ගානේ. පිටරට ගිහලා හිටියේ. එතකොට අගමැතිතුමා પાස්පෝර්ට් එක හදා දුන්නා. එතුමා රට ගියා. ඡන්ද දෙන්න ආවේ නෑ. ඒ නිසා ඒගොල්ලෝ ගාව තමයි ඩීල් තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඩීල් වලින් වැහිලා යන්නේ මොකද්ද? මේ රටක ජනතාවගේ මහා පරිමාණ දේපල කොල්ල කහපු මේ වංචා සද්දූෂණ සහ අපරාධ මිනිමරුන්. ඒ නිසා තමයි අපි කියන්නේ ඒකෙන් වැහිලා දෙන්න පුළුවන් කමක් නෑ. අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් හඬක් නගලා මේ සම්බන්ධ ආණ්ඩුවේ අවධානය යොමු කරන්න අපි දකිනවා ජනතාවගේ පැත්තෙන් විශාල බලපෑමක් කරොත් මේ ආණ්ඩුව ලව ක්‍රියාමාර්ග කරන්න පුළුවන්. මොකද අයවැයේදීත් ජනතාවගේ පැත්තෙන් ආපු බරපතල විරෝධයන්දී ආණ්ඩුවට සිද්ධ වුණා අඩියක් පිටිපස්සට ගන්න. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් ලොකු විරෝධයක් එනවා නම් මේ ආණ්ඩුව ලව්වා යමක් කරවන්න පුළුවන් කියලා අපිට විශ්වාසය අපි හිතනවා. එහෙම කළ යුතුයි කියලා. ඒකට අනුව තමයි අපි දෙවන්ත උද්ඝෝෂණ මාලාවක් සඳහා දැන් කල්පනා කරමින් ඉන්නේ ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්න නැත්නම්. අපි තාම දිනය දාන්නේ නැහැ. මොකද අපි ආණ්ඩුවට කියන්නේ මේක වහම ක්‍රියාමාර්ග ගන්න කියලා. ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්න නැත්නම් ඉතා ඉක්මනින් අපිට පුළුවන් අපේ පැත්තේ උද්ඝෝෂණ බලපෑම් පටන් ගන්න. ඔක අපෙන් අහලා වැඩක් නෑනේ. මොකද ඔකට අපි සම්බන්ධ නෑනේ. අපි අහන්නෙත් ඕකමයි. මෙහෙම වෙන්නේ කොහොමද? මේ සම්මත පරීක්ෂණ සිද්ධ වෙනවා. ඒ පරීක්ෂණ ගොඩක් අවසන් කරලා තියෙනවා. ඒතර ඒ වැසකටු දේවල් ගොඩක් තියෙනවා කියලා ආරංචිලා තියෙනවා. එහෙම තියෙද්දි ඒවට සම්බන්ධ කිසිවෙක් සම්මත නීති ක්‍රියාත්මක කරන්නේ නැතුව දැන් ඒ ආයතන අතින් අතර මාරු වෙලා එක දේශපාලන බලවත්යෙක්ගෙන් තව කෙනෙක්ට මාරු වෙලා විකිරණ පටන් ගන්න තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද? ඔබේ ප්‍රශ්නේ වහන්නේ. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නේ මේ ආණ්ඩුව හොරු රකින්න නිසා. වංචා දූෂණ වලට එරව ක්‍රියාමාර්ග ගන්න ඕනේ නැති නිසා මේ ආණ්ඩුවත් මේ වංචනිකයන්ගේ කොටස්කාර බටපත් වෙච්ච නිසා ඒ නිසා තමයි ඊට එරෙහිව ජනතාවගේ පැත්තෙන් ඉඳලා ලොකු හඬක් නගන්න ඕනකම තියෙන්නේ. දැනට මේ වෙනත් පක්ෂයක් හදන කතාවක් එනවා මේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ. එතකොට දැන් අපි අංක කරනවා හතරක්. පළවෙනි ස්ථානේ, දෙවෙනි ස්ථානේ, තුන්වෙනි ස්ථානේ, හතරවෙනි ස්ථානේ. ඔබතුමාගේ පක්ෂයේද අඩංගු. ඒ හතර ස්ථාන, ජයග්‍රහණ ස්ථාන හතරේ. එහෙම වුණොත් ඔය අලුත් පක්ෂයක් ආවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන එක ස්ථානගත කරන්නේ ඔබතුමා විමර්ශනයේ විමර්ශනශීලී ඉන්න පක්ෂයක්. මේ ජනතාව මතය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද ස්ථානගත වෙන්නේ කියලා 1 2 3 4. අපි නම් හිතන ඇත්තම ශ්‍රී ලංකා පක්ෂයක සජාති පක්ෂ දෙකම ස්ථානගත කරන ගම තියෙන්නේ මේ ඉතිහාසයේ කුණු කූඩේ. මොකද දැන් ওই දෙකම අවුරුදු 67ක් මේකට පාලනය කරලා මේක විනාශ කරලා ඉවරයි. ඔය ඒකාබද්ධ විපක්ෂය කියන කතාව ගත්තමත් මම හිතන්නේ මේ ඊතරම්ම ලොකුට ගණන් ගන්න ඕනේ නැහැ. මොකද කියවපු කෙනත් මම හිතන්නේ ඊතරම් අර වගකීමෙන් කතා කරන කෙනෙක් නෙවෙයි කියලා තියෙන්නේ. මොකද හේතුව තමයි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ශ්‍රී ලංකා පක්ෂ කට්ටියනේ වැඩි. තාම ඒගොල්ලෝ පුනුපුනා කියනවා අපි අලුතෙන් පක්ෂ හදන්නෙත් නැහැ, ශ්‍රී ලංකාවක බෙදන්නෙත් නැහැ කියලා. ඒ ඇස්සේ තව කෙනෙක් කියනවා ඊළඟ ඡන්දෙට අපි අලුත් පක්ෂයක් හදාගෙන කියලා. ඉතින් අපි දන්න ඒ පක්ෂය ඇතුළේ ඉන්නේ කවුද කියලා. කතාවක් තියෙනවා අර 0.0.0.0 එකතු වුණාට පස්සෙත් උත්තරේ බිඳුවම තමයි කියලා. ඒ නිසා මේ
ඒගොල්ලෝ කියන කතාව මම හිතන අපි ගණන් ගන්න ඕනේ නැහැ. ඔය ඒකාබද්ධ විපක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා පක්ෂයයි මේ ඔක්කොම මේ රට අවුරුදු 67ක් පාලනය කරපු උදවිය නිසා අපි හිතනවා ජනතාව දැන් ඒවට අර විශ්‍රාම දී යුතුව තියෙනවා. ඒවා ඉතිහාසයේ වෙන තැනක තියලා අලුත් දේශපාලන ගමන් වගේ යා යුතුව තියෙන නිසා ස්ථානයේ තෝරන එක අපි දන්නේ ජනතාව හරියට කරાવી කියලා. ඔබතුමා ඒකෙන් මේ යන්තිම් ප්‍රකාශ කරන ජවිපි එක අනිත් තුන නැත කිය. තුනක්ම නැහැ. එහෙමත් නැහැ. එක. ඔබතුමා ඒ වගේ අපි කැමති එහෙමනේ. අපි කැමැත්ත එහෙම. අපි ප්‍රාර්ථනා එහෙම. ජනතාව මේක දේශපාලන උස්තරයක් නැතුව හෘද සාක්ෂියේ එකඟව ඔබ හිතුවොත් මොකක්ද? නේ හෘද සාක්ෂියට අනුව හිතන්න දැන් අපි ඡන්දෙක් ඇවිල්ලත් නැතුව. කොහොම පක්ෂයක් හදලත් නැතුව. නේද? අපි සංකල්ප කරන්නේ. නිසා හෘද සාක්ෂියට අනුව ගත්තොත් එහෙම නැති ප්‍රශ්නකටනේ අපි උත්තර හොයන්න යන්නේ. ඒවා පක්ෂ හදලාවට පස්සේ බලමු. නෑ ඒ අපේ කැමැත්තනේ. මේ රටේ වෙන්න ඕන දේ. මේ රට පාලනය කරපු අය දැන් ඉතිහාසයෙන් බහින්න ඕන. අලුත් පිරිසක් පාලනය කරන්න ඕන.